समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्धमोक्कदं धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි, මේ සන්ධ්‍යායාමයේ අපේ පින්වත් පිරිස බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සූදානම් වෙන්නේ බුදු පුතුන් මුහුණු පොත සමග එකතු වෙලා තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ශ්‍රී සද්ධර්මය ටික වෙලාවක් ශ්‍රවණය කරන්නට. විශේෂයෙන්ම අද මේ උතුම් පුණ්‍ය කර්මයේ දායකත්වය අරගෙන කටයුතු කරනවා ස්ට්‍රේලියාවේ ජීවත් වෙන අපේ හිතවත් සම්පද්ද සිල්වා මහත්මාණන්, නදීෂාද සිල්වා මහත්මිනිය සහ නිමායාද සිල්වා දියණිය. අද අපේ හිතවත් සම්පත් මහත්මාණන්ගේ ආදරණීය පියාණන් වහන්සේ ජීවතුන් අතර සිටියානම් අද එතුමන්ගේ ජන්මදිනය. නමුත් එතුමා අවුරුදු 15කට කලින් අභාවයට පත් වුණා ආදරණීය පියාණන් ධර්මදාස සිල්වා පියාණන් වහන්සේ. ඒ ආදරණීය පියාණන් වහන්සේට පින් අනුමෝදන් කිරීම සඳහා තමයි අද මේ සද්ධර්ම දේශනාව මේ විදියට සිද්ධ කරන්නට කල්පනා කළේ. ඊට අමතරව වසර 3කට පෙර මිය ගිය නදීෂා නෝනා මහත්මිනියගේ ආදරණීය පියාණන් වහන්සේ වර්නන්ද සිල්වා බොරලැස්ස පියාණන් වහන්සේට පින් අනුමෝදන් කරන්නටත් අද මේ උතුම් පින්කමේදී බලාපොරොත්තු වෙනවා. අමරාද සිල්වා මෞතුමියට, වයලාද සිල්වා බොරලැස්ස මාතාවට ආශිර්වාද කරන්නත් ආදරණීය අත්තම්මා මිත්තනිය සීලවති කොඩිතුවක්කු මාතාවට සහ පද්මා කොඩිතුවක්කු පුංචි අම්මා ඇතුළු ඒ සියලු දෙනාටම ආශිර්වාද කිරීම, සෙත් පැතීම්, පින් අනුමෝදන් කිරීම අරමුණු කරගෙන තමයි මේ උතුම් පුණ්‍ය කර්මය මේ විදියට සිද්ධ කරන්නේ. වසර 2කට අධික කාලයක් සම්පත් සිල්වා මැතිතුමත් නදීෂාද සිල්වා මැතිණියත් අපේ ආරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයට මේ විදියට වරින් වර ශේෂ දායකත්වයන් සිද්ධ කරමින් සද්ධර්ම දේශනාවන් සිද්ධ කරන සදහැවත් දායක දෙපළක්. එයත් දුර බැහැර රටක ජීවත් වුණත් මියගිය පියාණන් වහන්සේලා දෙන්නගේ ගුණ සිහි කරලා ජීවත්ව ඉන්න ආදරණීය මෑණිවරු දෙපළගේ, අත්තම්මගේ, පුංචි අම්මගේ ඒ ආශිර්වාදයන් ඒ ඇත්තන්ට සැලසීම අරමුණු කරගෙන මේ විදියට පින්කම් කරනවා. අපේ සම්පත් මහත්මයාගේ ජන්මදිනයත් මේ මාසයටම තමයි යෙදිලා තිබුණේ. ඒ සියලු කරුණු වෙනුවෙන් මේ විදියට සද්ධර්ම දේශනාවක් සිද්ධ කරලා දෙන්නට කියලා අපෙන් ඉල්ලා සිටියා. අපි සතුටු වෙනවා සතියකට විතර පස්සේ මේ විදියට සද්ධර්ම දේශනාවක් අපේ සදහැවතුන් වෙනුවෙන් සිද්ධ කරන්නට ලැබීම ගැන. මම දන්නවා ගොඩාක් අයට ලංකාවේ සජීවීව මේ දේශනා අහන්නට දැන් දුෂ්කරයි. ආර්ථිකය කඩන් වැටිලා තියෙන්නේ. සමහර වෙලාවට ඩේටා නැහැ, වයිෆයි එක වැඩ කරන්නේ නැහැ. බොහොම දුෂ්කර කාලයක් ගෙවමින් ඉන්නේ. නමුත් ඔයත්ෝ යම් කිසි දවසක මේ වෙලාවේ සජීවීව බණ අහන්නට බැරි පිරිසටත් යම් කිසි දවසක මේ දේශනා අහන්නට අවකාශයක් තිබෙනවා බුදු පුතුන් YouTube නාලිකාව සමග එකතු වුණොත්. ඉතින් ඒ නිසා මා ඔබ හැම දිනාටම ශ්‍රද්ධාවෙන් මෙතෙන් සිට සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කියලා කරුණාවෙන් යුක්තව
ඉල්ලා සිටිනවා මතක් කරනවා. අද මා ඔබට යෝජනා කරන්නේ ඉතාම වටින මාතෘකාවක්. දෘෂ්ටිගතික නොවී අපි සිල්වතුන් බවට පත්වෙන්නට ඕනි කියන කාරණාව. ඒ වගේම දර්ශනයක් දැක්මක් සහිතව අපේ ජීවිතය ගත කරන්නට ඕනි කියන කාරණාව සහ අපේ ආශාවන්හි පාලනයක් විනයක් ඇති කරගත යුතුයි කියන කාරණා තමයි අද අපි සාකච්ඡා කරන්නේ. තිත්තිංචානුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනය්‍යගේ දන් නහි ජාතු ගබ්බසෙයං පුනරේතීති කියලා කරණීයමෙත්ත සූත්‍රයේ සඳහන් වෙන ගාථා පාඨය සරල ඔබට වැටහෙන විදියට ඔබේ ජීවිතය තුළ ප්‍රායෝගිකව වඩන්නට පුළුවන් ආකාරය ගැන මා මෙහිදී ඔබත් එක්ක සාකච්ඡා කරනවා. බුදුරජාණන් වහන්සේ ක්‍රිස්තුපූර්ව 6 වන සියවසේ ಭಾರತයේ පහළ වෙනකොට විවිධ දෘෂ්ටීන් තිබුණා. විවිධ දෘෂ්ටි, දර්ශන, මතවාද විවිධ ආගමික ගුරුවරු විසින් ආගමික කතුවරු විසින් මේ ලෝකයට ඉදිරිපත් කරමින් තිබුණා. බ්‍රාහ්මණ ආගම එක මතවාදයක් ජීවිතය ගැන, ලෝකය ගැන, සත්වයා ගැන, සත්වයාගේ උපත ගැන මේ හැම දෙයක් ගැනම ඔවුන්ගේ අදහසක් තිබුණා. රිග්, යජුර්, සාම මේ විදියට අර තිබුණු වේද ග්‍රන්ථවල ඔවුන්ගේ ආගමික දැක්ම, දර්ශනය ඉදිරිපත් කරලා තිබුණා. දැන් ඔවුන්ගේ ඒ මතවාද පිළිගත්තේ නැති තව පිරිසක් බෙවුණා. එයන්ට කියනවා ශ්‍රමණ සම්ප්‍රදායේ ගුරුවරු කියලා. ශ්‍රමණ සම්ප්‍රදාය, බ්‍රාහ්මණ සම්ප්‍රදාය, ශ්‍රමණ සම්ප්‍රදාය. එය බ්‍රාහ්මණ සම්ප්‍රදාය උගන්වපු ඉගැන්වීම් වලට එකඟ වුණේ නැහැ. මොවුන් හැම දෙනාම හෙව්වේ මොකක්ද කියලා බැලුවොත් දුක නැතිව සැපසේ ඉඳීම. දුකක් නැතුව සැපසේ ඉඳීම. එහෙමත් නැත්නම් සදාකාලික සුවයක්, සදාකාලික සැපතක් හොයා ගැනීම තමයි මේ සියලු කණ්ඩායම් වල මූලික අභිලාෂය වෙලා තියෙන්නේ. ඒක බ්‍රාහ්මණ ආගමේ ගත්තත් ඔවුනුත් හොයන්නේ සැපය. ශ්‍රමණ සම්ප්‍රදාය ගත්තොත් බ්‍රාහ්මණ සම්ප්‍රදාය අනුගමනය කරන අය හොයන ක්‍රමයට නෙවෙයි වෙන ක්‍රමයකට. ඔවුනුත් හොයන්නේ දුකින් නිදහස් වෙලා සැපසේ ඉඳීම. එතකොට බුදුහාමුදුරුවෝ පහළ වෙනකොටම දුක පිළිකුල් කරපු සත්වයා, සැපයට කැමති සත්වයා ඒ සඳහා මාර්ග හොයමින් හිටියා. මොකද ජීවිතය තුළ පරම සත්‍යයක් ලෙස දුක කියන එක ගැට ගැහිලා තිබෙන බව සියලු දෙනාට වැටහෙමින් තිබුණා. සියලු දෙනා අවබෝධ කරගෙන තිබුණා. අපි දුක් විඳිනවා. මේක දුකක්. ඒකට විකල්ප යෝජනා ආවේ ආගමෙන්. ආගමෙන් තමයි විකල්ප යෝජනා ආවේ. ඉතින් මේ යෝජනා අපි බ්‍රහ්මජාල සූත්‍රයට අනුව දෙසටක් මිත්‍යා දෘෂ්ටික දර්ශනයන් කියලා කියනවා. ඉතින් මේ දර්ශනයන් මිත්‍යා දෘෂ්ටික දර්ශනයන් ලෙස අපිට හඳුන්වන්නට පුළුවන්කම ලැබෙන එක ප්‍රධාන හේතුවක් තමයි තථාගත දේශනාවට සාපේක්ෂව බැලුවොත් ඒ සියල්ල වැරදි දෘෂ්ටි. ඒ සියල්ල වැරදි දෘෂ්ටීන් වෙන්නේ තථාගත දේශනාවට සාපේක්ෂව. තථාගත දේශනාව එක පසකින් තියලා අර දෘෂ්ටීන් තව පසකින් තියුවොත් අන්න අපිට කියන්න පුළුවන් මේවා වැරදි දර්ශනයන්. එයයි තථාගත දේශනාවෙන් සදාකාලිකව දුකින් නිදහස් වෙන්න
අවශ්‍ය කරන මඟ පෙන්වීම අපිට දකින්න ලැබෙනවා. හැබැයි මතක තියාගන්න. ඒ තථාගතයන් වහන්සේ නොවන අනෙක් දේශනා තුළ සදාකාලික දුකින් නිදහස් වීම පිළිබඳව වැඩපිළිවෙලක් දේශනා කරලා තිබුණේ නැහැ. එම වැඩපිළිවෙලක් දේශනා කරලා තිබුණේ නැහැ. ඔවුන් දුක කළමනාකරණය කරගන්න, දුක අඩු කරගන්න, දුක පාලනය කරගන්න ක්‍රමවේද තමයි ඔවුන්ගේ දේශනා තුළ සාකච්ඡා කරලා තිබුණේ. එතකොට බුදුදහම ඒ ಭಾರತයේ තිබුණු ආගමික මතවාදයන් 62ක් වූ 62ක් වූ ආගමික මතවාද මිත්‍යා දෘෂ්ටීන් ලෙස පෙන්වලා දෙන්නේ ඒ දෘෂ්ටීන් අනුගමනය කළොතින් සත්වයාට දුකින් නිදහස් වීම කියන තත්වයට ගමන් කරන්න බෑ. කවුරු හරි ඒ දෘෂ්ටිවල ඇලිලා ගිලිලා එල්බිලා හිටියොතින් ඔවුන් සදාකාලිකවම මේ සසරේ විවිධ භවවල ඉපදී ජරා ව්‍යාධි මරණ කියන ධර්මයන්ට පත්වෙවි ගමන් කරනවා. ඒකයි ඒවා ප්‍රතික්ෂේප කළේ බුදුදහම. ඉතින් බුදුදහම යෝජනා කරනවා දාර්ශනිකව වැරදි ආන්තික දෘෂ්ටිවල මිනිස්සෙක් පැටළුණොතින් එයාට අයහපත විසක යහපතක් උදා කරගන්න කිසිසේත්ම බෑ. ඒකයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි මඟ පෙන්වීම සම්මාදිට්ඨිය. නිවැරදි දර්ශනයක් ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් ඇති කර ගන්න ඕන. ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් නිවැරදි දර්ශනයක් සම්මාදිට්ඨික භාවයක් ඇති කර ගන්න ඕන. ඒ ඇති කරගන්නේ නැතිව මොන හේතුවක් නිසාවත් කෙනෙකු ගැලවෙන්නේ නැහැ. කෙනෙකු ගැලවෙන්නේ නැහැ. කෙනෙකු දුකින් නිදහස් වෙන්නේ නැහැ. එනිසා ඔබ හැම කෙනෙක්ම හොඳට අවබෝධ කරගත යුතු ප්‍රධාන දේ තමයි අපි පළමුවෙන්ම සම්මාදිට්ඨික විය යුතුයි. මිත්‍යා දෘෂ්ටියකට අපි නොවැටිය යුතුයි. ඉතින් මොනවද මිත්‍යා දෘෂ්ටීන් බුදුදහමට සාපේක්ෂව? පව් නෑ කියලා පිළිගන්න එක. පිනක් නෑ කියලා පිළිගන්න එක. කුසලයක් අකුසලයක් නෑ කියලා පිළිගන්න එක. මෙලොව පරලොව නෑ කියලා පිළිගන්න එක. ඊළඟට දේවල් සදාකාලිකයි කියලා පිළිගන්න එක. සදාකාලික ආත්මයක් තියෙනවා කියලා පිළිගන්න එක. මෙහෙම ලෞකිකමය වශයෙන් විවරණය කළ හැකි දසවස්තුක මිත්‍යා දෘෂ්ටියක් මේ ශාසනය පෙන්වලා දීලා තියෙනවා. මෙලොව නැත, පරලොව නැත, මව නැත, පියා නැත, කරන කර්මවල විපාක නැත. මේ ආදි වශයෙන් දසවස්තුක මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. එවැනි මිත්‍යා දෘෂ්ටියකට වැටිච්ච මිනිස්සෙකුට සරලව ගමුකෝ. පව් කියලා එකක් නැහැ කියලා පිළිගත්තු මිනිස්සෙකුට මොනවද කරන්න බැරි? මොනවද කරන්න බැරි? එයාට ප්‍රාණඝාත කරන්න පුළුවන්. හොරකම් කරන්න පුළුවන්. වැරදි කාමයට යන්න පුළුවන්. බොරු කියන්න පුළුවන්. පරුස වචන කියන්න පුළුවන්. හිස් වචන කියන්න පුළුවන්. කේලම් කියන්න පුළුවන්. ඇයි? එයා පිළිගන්නේ නැත්තම් ඒ එකක්වත් අකුසල්ය පව්ය ඒවයි විපාක එනවාය කියලා එයා පිළිගන්නේ නැත්තම් එයාට කවදාවත් මානසිකව තමන් කරන දේ සම්බන්ධව වරදකාරී හැඟීමක් ඇති වෙනවද? එහෙම පිළිගැනීමක් නැති කෙනෙකුට නෑ. දැන් සමහර ආගමක් අදහන කෙනෙකුට තියෙන්න පුළුවන් සිතුවිල්ලක් ප්‍රාණඝාතය වැරද්දක් නෙමෙයි. එයාට කොච්චර ප්‍රාණඝාත කරත් එයාට දැනෙන්නේ නැහැ. මොන සත්වයා ඝාතනය කරත් මොන සත්වයාගේ ජීවිතය තොර කරත් ඒක වැරද්දක් විදිහට එයාට පේන්නේ නැහැ. ඇයි පේන්නේ නැත්තේ? හේතුව එයාට එහෙම පිළිගැනීමක්, එහෙම විශ්වාසයක් නැති නිසා. මතක තියාගන්න. අපි තවම 100% නිවැරදි පරිපූර්ණ සීලවන්තයින් නොවෙන්න පුළුවන්.
ඒක සාපේක්ෂයිනේ. මා ආරක්ෂා කරගන්න ප්‍රමාණයට ඔබට ආරක්ෂා කරගන්න බැරි වෙන්න පුළුවන්. ඔබ ආරක්ෂා කරගන්න ප්‍රමාණයට සීලවන්තකම මට ආරක්ෂා කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒක සාපේක්ෂයි. එක එක්කෙනාගේ හිත හදාගන්න තියෙන, පාලනය කරගන්න තියෙන ශක්තිය අනුව තමයි එක එක්කෙනාගේ සීලයේ උස්මිටිකම් තීරණය වෙන්නේ නේ. එක එක්කෙනාගේ සීලයේ උස්මිටිකම් තීරණය වෙන්නේ ඒ අනුව. හැබැයි අපි කවුරුත් එක තැනක ඉන්නවා. මොකක්ද? සීලය කියන එක යහපත් දෙයක් කියලා. දුස්සීලවන්ත වීම අයහපත් කියලා. ඒ සම්මාදිට්ඨියම කොච්චර වටිනවද? ඒ සම්මාදිට්ඨික භාවයම කොච්චර වටිනවද? අකුසලය අයහපත්ය, කුසලය යහපත්ය කියලා පිළිගන්න එක. පින් කළ යුතුය, පව් නොකළ යුතුය කියලා කෙනෙක් පිළිගන්න එක කොච්චර වටිනවද? ඒකෙන් මොන්න තරම්නම් කෙනෙකුගේ ගාව තිබෙන අකුසල සහගත හැසිරීම, අයහපත් හැසිරීම පාලනය වෙනවද? කෙනෙකු මොන්න තරම් යහපත් තත්වයට පත් වෙන්න ඒක උදව්වක්, උපකාරයක් වෙනවද? ඒකයි මම ඔබට යෝජනා කරන්නේ. මේ සම්මාදිට්ඨික භාවයේ එක කරුණක් ගත්තා. ඒකෙනුත් ඔබට යහපතක්මයි. ඒකෙනුත් ඔබ ජීවත් වෙන මේ ලෝකෙට යහපතක්මයි. ඒකෙනුත් ඔබත් මමත් ජීවත් වෙන මේ සමාජයේ සතා සීපාවගේ ඉඳලා සියලු දෙනාටම යහපතක්. අපි එක දෙයක් හරි වැරද්දක් ලෙස පිළිගන්නවා නම්, අයහපත් දේ ලෙස පිළිගන්නවා නම්, හැබැයි පිළිගැනීම නිවැරදි දර්ශනයක පිහිටලා පිළිගන්න, ඒ පිළිගැනීම ඇති කරගත්තු කෙනා වාසි වෙලාවට එකකුයි, අවාසි වෙලාවට තව එකකුයි ගන්නෙ නැහැ. දැන් අපි දකින්නේ මේ ලෝකේ ගොඩක් වෙලාවට මිනිස්සු යහපත අයහපත, හොඳ නරක තීරණය කරන්නේ Tamanට වාසි සහ අවාසි වෙනුවෙන්. උත්තම උදාහරණයක් කියන්න. දැන් පහුගිය ටිකේම මා වරින් වර ප්‍රවෘත්ති බලනකොට මට පේනවා ලංකාවේ දේශපාලන පක්ෂවල අය දැටි ලෙස පාර්ලිමේන්තුවේ පවා කෑ ගහලා කියා සිටිනවා භික්ෂුන් සහ ඒ අනිත් ආගමික නායකයින්, පූජකතුමන්ලා ඇතුළු ඒ ආගමික නායකයින් දේශපාලනික ක්‍රියාවලින් අයින් කළ යුතුමයි කියලා පළගතු මතවාදයක් ඉදිරිපත් කරනවා මා දැක්කා. දැන් ඒ ඉදිරිපත් කරපු මිනිස්සුන්ගේ පක්ෂය ගත්තොතින් ඒගොල්ලොන්ට බලයට පැමිණීම සඳහා පාවිච්චි කරේම පාවඩයක් විදිහට සිවුර. පන්සල් ඔවුන්ගේ පක්ෂ කාර්යාල බවට පත් කරගත්තා. හාමුදුරුවෝ ඔවුන්ගේ මතවාද ගෙනියන වාහකයා බවට ඔවුන් කප්පොටි විදියට පත් කරගත්ත හාමුදුරුවෝ උඩ දදා. දැන් ඔවුන්ට හිතෙනවා හාමුදුරුවෝ ඔවුන්ව විවේචනය කරනවා පේනකොට මොකද්ද? දැන් නවත්තන්න ඕන, දැන් හොඳ නැහැ. ඒගොල්ලෝ සිල්වත්ව පන්සලට වෙලා ඉන්න ඕන. ඒ සම්මාදිට්ඨිකයෝද? නෑ. ඒගොල්ලන්ට කියන්නේ අවස්ථාවාදියෝ කියලා. දැන් බැලුවොත් ඒගොල්ලොන්ගේ කතා හිතනවා කොච්චර බුද්ධ ශාසනයට ආදරේද මේගොල්ලෝ. කොච්චර කතෝලික ශාසනයට ආදරේද? කතෝලික ආගමට ආදරේද? මේගොල්ලෝ කියනවා පූජකතුමන්ලා පල්ලියට වෙලා ඉන්න ඕනි කියලා. හාමුදුරුවෝ පන්සලට වෙලා ඉන්න ඕනි කියලා. බලන්න මේගොල්ලෝ ඒ ආගම ආරක්ෂා කරගන්න හිතනවා. මේ හාමුදුරුවෝයි පූජකතුමන්ලා තමයි මේ වැරදිකාරයෝ මේකේ. හැබැයි ඒගොල්ලෝ කරන්නේ සූදුවක්. හැම පක්ෂයක්ම කරන්නේ සූදුවක්. ඒ සූදුවේ තමන්ට වැඩ කරනවා නම් ඒ හාමුදුරුවෝ හොඳයි. තමන්ගේ මතවාදවලට නැති හාමුදුරුවෝ නරකයි. ඉතින් ආන්දුරලා මේවා තේරුම් ගන්න ඕන, පූජකතුමාලා මේවා තේරුම් ගන්න ඕන. මෙව්වෝ කරන්නේ
ඔබ වහන්සේලා පූජකතුමන්ලා කවුරුත් පාවිච්චි කරලා විසික් කිරීම කියලා. තමන්ට ඕන තැනට එනකම්, තමන්ට ඕන තැනකට එනකම්, තමන්ගේ තැන තහවුරු වෙනකම් පාවිච්චි කරනවා. ඊට පස්සේ ගහනවා, හිංසා කරනවා, පහර දෙනවා, හිරගෙවල් වලට ගෙනිහින් දාන්න පුළුවන්. නෑ තේරුම් අරගන්න තමයි තියෙන්නේ මේ ආගමික ගුරුවරු තමන් මොනවටද පාවිච්චි වෙන්නේ මොනවටද පාවිච්චි නොවෙන්නේ කියලා. හැබැයි මට ඔබට කියලා දෙන්න ඕන අවස්ථාවාදීකමයි සැබෑ සම්මාදිට්ඨිකයෙකුගේ ගතියයි කියන්නේ දෙකක්. සම්මාදිට්ඨිකකම කියන්නේ අපේ මතවාදයට ගැලපෙන නිසා යම් කිසි කෙනෙක් කරන යම් කිසි කෙනෙක් කරන ක්‍රියාව යහපත් කියලා කීම නෙවෙයි. අපේ මතවාදයට ගැලපෙන්නේ නැති නිසා යම් කිසි කෙනෙක් කරන ක්‍රියාව යහපත් ලෙස පිළිගැනීම නෙවෙයි. අපිට මේ වෙලාවේ ලාභ නම් ඒක කිරීමෙන් ඒක හොඳයි කියලා පිළි අරගෙන අපිට අලාභ වෙලාවේ ඌවා පව් කියන එක නෙවෙයි. සම්මාදිට්ඨික භාවය නම් අපිට ලාභ වුණත් අපිට අලාභ වුණත් අපිට කොච්චර ලොකු පාඩුවක් වුණත් අපිට කොච්චර ලොකු ලාභයක් වුණත් පව ලෙසම පිළිගන්න එක. පින ලෙසම පිළිගන්න එක. භාග්‍යවතුන් වහන්සේ වදාළ විදියටම කුසලය ලෙසත් අකුසලය ලෙසත් පිළිගන්න කෙනෙක් ඉන්නවා නම් කොච්චර පාඩු වුණත් කොච්චර ලාභ වුණත් අන්න ඒ තැනැත්තිය මතක තියාගන්න සම්මාදිට්ඨිකයෙක්. එහෙම නැතු අර අවස්ථාවාදියෝ නෙමෙයි. අවස්ථාවාදීකමයි සැබෑ සම්මාදිට්ඨික භාවය කියන්නේ දෙකක්. සැබෑ සම්මාදිට්ඨිකයා තමන්ට මොන මට්ටමේ පාඩුවක් හමුවේ වුවත් තමන් පිහිටා සිටපු දර්ශනයෙන් දැක්මෙන් ඈත් වෙලා වැඩ කරන්නේ. ඒක අත්හරින්නේ. නිකන් හරි. එහෙම තමන් පිහිටා සිටපු ඒ නිවැරදි දර්ශනයෙන් ඒ දර්ශනයට පිට යමක් කළොත් එහෙම කරන වෙලාවල් තියෙනවා. සම්මාදිට්ඨිය තහවුරු වෙලා සෝතාපන්න භාවයට පත් වෙනකන් අපේ සීලවන්තකම කියන එක බිඳ වැටෙන වෙලාවල් තියෙනවා. බිඳ වැටෙන්න පුළුවන්. අරියකාන්ත සීලයට එනකන්. යටත් පිරිසෙන් සෝතාපන්න ඵලයට පත් වෙනකන් අපි පස්පව් දස අකුසල් වල ඕනිම එකක් කරන්න පුළුවන්. ඉඩ තියෙනවා. අවස්ථාව තියෙනවා. හැබැයි අඩුවම අර දහම අහලා ඒ දහම නිවැරදිව අවබෝධ කරගත්තු කෙනෙකුගේ තියෙන වටිනකම මොකක්ද? එයා තවම පවෙන් වැළකීලා නැති උනත් 100% එයා තමන් කරන්නේ වැරද්දක් කියලා පිළි අරගන්නවා. ඒක ගැන පසුතැවෙනවා. ඒක ගැන තමන් ගැන යම්කිසි ආකාරයකට ඇති වෙනවා මම මේ කරන්නේ වැරද්දක්. මේක නොකළ යුතු දෙයක්. මට මේකට විපාක එනවා. මට මේකට විඳින්න අවස්ථාවයි. ඒකත් ලොකු දෙයක් නේ. තවම එයා ඒ අපරාධකාරී ඒ වරදකාරී හැසිරීමෙන් 100% ගැලවිලා නැති වුණත් යටත් පිරිසේ ඒ හැසිරීම් වල යම් කිසි පාලනයක් හෝ තියෙනවා. ඔබට සිහිපත් කරනවා. ඒක ලොකු උදව්වක් වෙයි. ඒක ලොකු උපකාරයක් වෙයි කෙනෙකුට. ලොකු ශක්තියක් වෙයි කෙනෙකුට. එයාගේ දවසක යාගේ ජීවිතේ නිවැරදි පාරට ගෙනේ පසුතැවීම උදව් වෙනවා. තමන්ගේ සැමියාට හෝ බිරිඳට හෝ හිංසා කරන මිනිස්සෙක් ගන්නකෝ. පහර දෙන, වද දෙන, මානසික පීඩා කරන, වංචා කරන, කපටිකම් කරන මිනිස්සෙක් ගන්නකෝ. අඩුම ඒ තැනැත්තා හෝ තැනැත්තිය
යටත් පිරිසෙන් පිළිගන්නව නම් එයාගේ අටිහිතෙන් හරි මම මේ කරන්නේ වැරද්දක් කියලා. එයා කවදා හරි දවසක තමන් නිසා විඳවන, තමන් නිසා පීඩා විඳින ඒ අනිත් පාර්ශවයෙන්, ඒ වින්දිතයාගෙන් අවංකව සමාවිල්ලයි. යම් දවසක අවංකවම ඒ අපරාධකාරී, ඒ වරදකාරී හැසිරීම් වලින් ඒ තැනැත්තා හෝ තැනැත්තිය අනිවාර්යයෙන්ම යම් කිසි දවසක ගැලවේවි. මතක තියාගන්න. ඒ ගැලවීම, ඒ වැළකීම, ඒ නිවැරදි වීම කෙනෙකු තුල දැක ගන්නට ලැබෙන්නේ එයාට රිග්‍රෙට් කරනවා. යම් ආකාරයකට පසුතැවෙන්න ඕන. ඒක වැරද්දක් කියලා තේරුම් ගන්න ඕන. මෙතන සම්මාදිට්ඨික භාවයේ ලෞකික අර්ථයේදී ඔය ටික තේරුම් ගත්තාම ඇති. තමන් කරන්නේ අකුසලයක් කියලා පිළිගන්න එක. තමන් කරන්නේ පවක්, වැරද්දක්, අයහපත් දෙයක් කියලා පිළිගන්න එක. ඒක අත්‍යවශ්‍යයි. එතනවත් නැති මිනිස්සෙක් කවදාවත් ගැලවෙන්නේ නැහැ. කවදාකවත් නිවැරදි වෙන්නේ නැහැ. එතෙන්ටවත් එන්න සූදානම් නැතිනම් මම සිතින් ඉල්ලා සිටිනවා. ඔබ මේ ආත්මය අඩුම ඔබට එකම සිල්පදයක් ආරක්ෂා කරගන්න තරම් තවම ඔබේ හිත හික්මව ගන්න ඔබට බැරි වෙන්න පුළුවන්. ඒත් එක සිල්පදයක් හරි ආරක්ෂා කරගන්නේ නැති එක ගැන ඔබ පසුතැවෙනවා. ඔබ මේ විනය කඩන එක ගැන, ඔබගේ අයහපත් හැසිරීම ගැන ඔබට පසුතැවීමක් තියෙනවා නම් ඒක හොඳ දෙයක්. ඒක හොඳ දෙයක්. ඔබට පුළුවන් වෙයි තාම ඉක්මනින් ඒ වරදකාරී හැසිරීම වලින් ටික ටික ගැලවෙන්න, නිදහස් වෙන්න. එක දිනේ අපි දන්නේ නැහැ. ඒක අපි කාටවත් කියන්න බෑ ඔයා මේ දවස් ඉඳලා නිවැරදි වෙයි කියලා. ඒත් ඔබේ වැරද්දක් ලෙස ඔබට අවබෝධ වෙනවා නම් එතන තමයි ඔබේ ආරම්භය. එතන ඔබේ ආරම්භුම. ඒක ලොකු ජයග්‍රහණයක්. අපිට ඕන තරම් වේගෙට ඔබ වෙනස් වෙන එකක් නැහැ. ඔබට ඕන තරම් වේගෙට අනිකා වෙනස් වෙන එකක් නැහැ. අඩුම ඔබට පේනවා නම් මේ මිනිස්සයා දැන් තමන්ගේ හැසිරීම් ගැන අඩුම වැරදි කියලා පිළිගන්න මට්ටමටවත් ඇවිල්ලා තියෙනවා. ඒක ලොකු දෙයක්. ඒක ලොකු දෙයක්. මතක තියාගන්න. සමහර අය මම දන්නවා ඒගොල්ලෝ පිළි අරගෙන තියනවා තමන් කරන දේවල් වැරදි කියලා. හැබැයි තව මේගොල්ලෝ තර්ක කරනවා තමන් වැරද්දක් කරන්නේ නැහැ කියලා. ඒ තර්ක කරන්නේ මතක තියාගන්න. ඒ තමන්ගේ පිළිගැනීමට පටහැනිව නෙමෙයි. තමන්ගේ පිළිගැනීම, තමන්ගේ අටිහිත හොඳටම දන්නවා මේ මගේ හැසිරීම වැරදි. මම මෙතන වැරදි. මම මේ කිව්ව දේ වැරදි. මම මේ කරන දේ වැරදි. හැබැයි තර්ක කරනවා මොකක් වෙනුවෙන්ද? ඊගෝ එකකින්ද. ඒ තර්ක කරන්නේ ඇයි කියලා හොඳටම බැලුවොත් පේනවා යටත් වෙන්න කියලා කැමති නැහැ. පරදින්න කැමති නැහැ. මම ඔබට යෝජනා කරනවා මේ වගේ දෙයක්. කවුරු හරි කෙනෙක් ඔබට පේනවා නම් යම් කිසි වැරද්දක් ලෙස ටිකෙන් ටික පිළිගනිමින් ඉන්නවා කියලා එයාට ඒකට උදව් කරනවා මිසක එයා තර්කෙන් පරාජයටපත් කරන්න, එයා එක ගැටෙන්න, වාද කරලා එයා වරදකරුවෙක් බව ඉක්මනින් එළිදරව් කරවන්න, ඒත්තු ගන්නවන්න යන්න එපා. යන්න එපා. ඇයි යන්න එපා කියන්නේ? ගොඩාක් වෙලාවට මාන්නය අධික මිනිස්සු වෙන්න පුළුවන් දේ තමයි ඒක තමන්ට කරන අභියෝගයක් ලෙස බාර ගන්න. තමන්ව යටත් කිරීමක් ලෙස බාර ගන්න පුළුවන්. එහෙම බාරගෙන එයා දිගින් දිගටම අර
තමන් කරපු දේ නිවැරදි කරන්න නැවත අලුතින් තර්ක හදන්න පුළුවන්. තර්ක හදලා විතරක් නෙමෙයි. ඒ ගැටුමේ අන්තිම වෙන්න පුළුවන් දේ තමයි නැවත නැවතත් එයා තමන්ටත් ඒත්තු ගන්න පුළුවන්. ඔව් මම මේ වැරද්ද ටිකටම කරන්න ඕන. මේක නවත්තන්න හොඳ නැහැ කියලා. ඒ නිසා අපිට වැඩ කරන්න වෙන්නේ මිනිස්සුන්ගේ මනසත් එක්ක. ගිහියෙක්ගේ වුණත්, පැවිද්දෙක්ගේ වුණත්, ළමයෙක්ගේ වුණත්, තරුණයෙක්ගේ තරුණියකගේ වුණත්, වැටිහිටියෙක්ගේ වුණත්, කාගේ වුණත් මනස එක්කනේ අපිට වැඩ කරන්න වෙන්නේ. ඒ නිසා අපි මනස එක්ක වැඩ කරනකොට කෙනෙක්ගේ බුද්ධිමත් වෙන්න ඕන. ඕනවට වඩා අපිට තේරුණාම පොඩ්ඩක් ඔන්න තේරිලා කියලා අපි උඩ පැන තල ඒක තේරුම් කරවන්න දඟලන්න ගියොත් සමහර විට එයා හිමින් නිදහසේ කල්පනා කරලා තේරුම් ගත්ත කොටසත් අතහරින්න තියෙන ඉඩකඩ වැඩි. ඊට දෙන්න. තේරුම් ගන්න අවස්ථාව දෙන්න. මිනිහෙකුට යහපත් වෙනවා කියන එක ලේසි නෑ. ඒක ලේසි නෑ. මිනිහෙකුට තමන් කරපු වැරදි වලින් එළියට ඇවිල්ලා නිවැරදි වෙනවා කියන එක ලේසි නෑ. ලේසි නෑ. සෝරි කියලා කියන එක කොච්චර ලේසිද? කොච්චර ලේසිද කියන්නේ ඒකත් ගොඩාක් අමාරු වැඩක් කාට හරි අවං සෝරි කියලා කියන එක. සමා වෙන්න කියන එක ඊටත් වඩා අමාරු. සෝරි කියනකට වඩා අමාරු සමා වෙන්න කියන එක. අමාරු දේවල් ඒවා. හැබැයි ඇත්තටම සමාව ඇතුලෙන් ගන්න එක ඒ වචනේ එළියට දාන්නත් අපිට අමාරු නම් ඒක ඇත්තටම ඇතුලෙන් ගන්න එක කොච්චර අමාරුද? ඇතුලෙන් ඒ සමාව ඉල්ලන්න මිනිහෙක් එන එක, එතෙන්ට හිත හැදෙන එක, එතෙන්ට හිත නැමෙන එක එක ලොකු පරිවර්තනයක්. ඒක මේ අපිට ඕනි පළියට කෙනෙක්ගේ ඇති කරවන්න බෑ. මොකද මම ඇත්තටම මේ පරලා තියෙනවා මේම කාරණයක්. ඒ කියන්නේ මම පොඩි කාලේ අපේ සමාජයේ බලගතුව තිබුණේ මට හිතෙන්නේ වැඩිපුරම තිබුණේ තණ්හාව තමයි. මනෝභාවයක් විදියට බලවත් වෙලා තිබුණේ තණ්හාව. හැබැයි 90 දශකය වගේ වෙනකොට මට පෙනුණා මිනිස්සුන්ගේ හිතවල බලවත් වෙලා මේ දක්වා බලගතුව ගමන් කරන්නේ තණ්හාවට වඩා බලවත්ව මාන්නේ කියන එක. මේක මගේ අදහසක්. මේ බුදුහාඳුරු කියපු එකක් නෙමෙයි. මේ ලංකාවේ මේ සමාජය ගැන බුදුහාඳුරු එහෙම එකක් කියලා නෑ. මට බුදුහාඳුරුවන්ගේ ධර්මයට අනුව මම තණ්හාව තේරුම් අරගන්නවා. මාන්නය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්නවා. මම ජීවත් වෙන අපේ සමාජයට මම ඒක යොදලා බැලුවට පස්සේ මට හිතෙනවා 80 ඉඳලා 90 වෙනකන් කාලය ගත්තොත් අපේ සමාජේ බලගතුව තිබුණේ තණ්හාව. අද දැන් තණ්හාව ඉවර වෙලාද? නෑ, තණ්හාව ඉවර වෙලා නෙමෙයි. තණ්හාව තියෙනවා. හැබැයි අද තණ්හාව කියන එක හුදු තණ්හාව විදියට විතරක් නෙමෙයි තියෙන්නේ. අද ඒක සම්පූර්ණයෙන්ම මාන්නෙත් එක්ක ගැට ගැහිච්ච එකක්. මාන්නෙත් එක්ක ගැට ගැහිච්ච එකක් ඒ තණ්හාව කියන එක අද. මට හිතෙනවා බලගතුම විදියට ඇවිල්ලා තියෙන්නේ තණ්හාවටත් වඩා මාන්නේ කියලා. මිනිස්සු මාන්නේ වෙනුවෙන් ඕන ගාණක් වියදම් කරනවා. තමන්ගේ මාන්නේ වෙනුවෙන් ඕන මිලක් ගෙවන්න සූදානම් මිනිස්සුන ලෝභ නැහැ ඒකට. ඕන මිලක් ගෙවනවා. ඉස්සර මිනිස්සු ගොඩාක් තණ්හයිනේ, සල්ලි වලට එම් ගොඩාක් තණ්හයි. කියක් හරි දෙන්න, කැම ටිකක් දෙන්න, කාට හරි ඇඳුමක් දෙන්න, කොච්චර තණ්හයිද? අද මේ දීම පරිත්‍යාගය ඒවට හිත හැදිලා යම් මට්ටමකට හිත ඇදිලා. හැබැයි අද බලගත්තුම එක තමයි මොකක්ද? අද බලගත්තුම එක තමයි. ඒ හැම එකකින්ම, ඒ කරන හැම ක්‍රියාවකින්ම තමන්ගේ මාන්නේ තහවුරු කරගන්න බලන.
තමන් කොච්චර උඩට යනවද ඒකෙන් කල්පනා කරනවා. ඉතින් හිතන්න මාන්නය බලගත්තු ධර්මයක් ලෙස ඉදිරියට ආපු සමාජයක මිනිස්සුන්ට අපිට ඕන තරම් ඉක්මනට වැරද්ද ලෙස අවබෝධ කරවන්න පුළුවන් වෙයිද? ඒක දුෂ්කර දෙයක්. පොඩි ළමයෙකුට පුංචි උන්ගේ පවානේ හොඳට බලන්න. ඉස්සර අපි පුංචි කාලේ අපිට උනත් තිබුණේ මොකක්ද කියලා බැලුවොත් එක එක දේවල් වලට ගොඩක් ආසයි නේ. ගොඩක් ආසයි. මොකක් හරි හම්බුනාම එක මැත්තේ අපි ඉන්නවා. ලබා ගන්න තියා ගන්න මම පුංචි කාලේ මම බලලා තියෙන ගොඩක්. හැබැයි අද අපේ ළමා කාලයට සාපේක්ෂව පොඩි දරුවන්ගේ ගාව හැමෝටම තියෙන එක තමයි අනිත් ළමයාත් එක්ක තරඟේ. අනිත් එක්කෙනාට වඩා තමන් කැපී පේන එක. මං හිතනවා ඒක එයා ගෙදර දකින්න එක කියලා. ඒ ළමයාගේ ඔළුවට යන්නේ ඒ ගෙදරින් එක එන්නේ කියලා. එයාට මේ ටෙලිවිෂන් එකෙන් එයා දකිනවා ඒක. එයා ගෙදර අම්මගෙන් තාත්තගෙන් අයියා අක්කගෙන් දකිනවා. එයාට පාසලේ පන්ති කාමරෙන් ඒ තරඟේ දකිනවා. ඉතින් මේ මාන්නෙත් එක්ක තමයි අවබෝධයට පත් කිරීම කියන එක හරි අමාරු. කෙනෙක් නිවැරදි භාවයට පත්වීම කියන එක හරි දුෂ්කරයි මේ මාන්නෙත් එක්ක. මොකද මේක මේ සමාජ තත්ත්වය රැකගන්න නාම්බුව රැකගන්න විතරක් මේ මාන්නය ලඝු වෙන්නේ නැහැ මේක හැදුනට පස්සේ. මේ මාන්නයෙන් අපි උමතු වෙන්න බලවත් වෙන්න මේ මාන්නය කියන අකුසල චෛතසික ධර්මය අපේ හිත ආක්‍රමණය කරන්න අපේ හිතේ එන පළවෙනි දුර්ගුණය තමයි කිසිම දෙයක් පිළිගන්න කැමති නැති වෙන එක. කිසිම දෙයක් පිළිගන්න කැමති නැහැ. කිසිම වැරද්දක් ලෙස පිළිගන්නේ නැහැ. තමන්ගේ කිසිම නරක අයහපත් හැසිරීමක් එවැනි අයහපත් නරක හැසිරීමක් ලෙස පිළිගන්නේ නැහැ. මම ඒකේ භයානකම දේ. ඒකයි මම ඔබට යෝජනා කරේ මේක අපිට ඕන තරම් ඉක්මනට ඔබ හිතනවා නම් අනිකා යහපත් වෙයි, අනිකා යහපත් වෙන්න ඕන, අනිකා නිවැරදි වෙයි, අනිකා නිවැරදි විය යුතුමයි. එහෙම වෙන්නේ නැහැ. ඒ හින්දා මගේ යෝජනාව ඔබ දැනට කවුරු හරි මිත්‍යා දෘෂ්ටික නොවි සම්මාදිට්ඨික භාවයෙන් යුක්තව යම්කිසි ආකාරයකට පොඩ්ඩක් හරි තමන් කරන වැරද්දක් ලෙස පිළි අර ගන්න මට්ටමේ මිනිස්සෙක් වෙලා ඉන්නවා නම් ඒ ගැන සතුටු වෙන්න. ඔබ එතෙන්ට ගිහිල්ලා නම් ඔබ ගැන සතුටු වෙන්න. ඔබත් එක්ක ජීවත් වෙන කෙනෙක් ඒ தත්වෙට හිමින් හරි එනවා පේනවා නම් ඔබ ඒ ගැනත් සතුටු වෙන්න. දැන්ට පිළිගන්නවා. ඒක හොඳ පියවරක්. ඒක හොඳ ආරම්භයක්. ඒ පිළිගැනීම අගය කරන්න. ඒ පිළිගැනීමට වටිනකමක් දෙන්න. ඒකට අවඥාවෙන් hina වෙන්න, උසුළු විසුළු කරන්න, ඒක පහත් කරන්න යන්න එපා. කවුරු හරි වැරද්දක් පිළි අරගෙන ඉන්න එක ගැන ඒකට අවමන් කරන්න යන්න එපා. ඒක පහත් කරන්න, ඒක සමච්චල් කරන්න යන්න එපා. මොකද හේතුව ඒක සමච්චල් කරන්න, ඒකත් පහත් කරන්න ගියොත් ආයෙත් ඒ මිනිහට තමන් ඉඳපු තැනට යන එක තමයි ලේසිම. තමන් කලින් ඉඳපු තැනට යන එක ලේසි මිනිස්සුන්ට. කොනම මිනිස්සෙක්ගේ ජීවිතේ තීන්දුව తీරන ගණිත බලන්න. මිනිස්සු ඉක්මනින්ම තෝරගන්නේ ගොඩාක් තමන් ඉඳපු නරකම තැන. තමන්ගේ අතීතම තැන තමයි මිනිස්සු අන්තිමටම ගිහිල්ලා තෝරගන්නේ. මිනිස්සුන්ට පහසු මේක. යහපත් වීම, නිවැරදි වීම, උසස් ප්‍රබුද්ධ තත්වයකට පත්වීම කියන එක මිනිස්සුන්ට අමාරුයි ඒක. ඒක කරලා ජීවත් වෙනවා කියන එක යහපත් වෙලා ජීවත් වෙන්න තීන්දුවක් ගැනීම, යහපත් වීම, නිවැරදි ප්‍රබුද්ධ තත්වයෙන් ජීවත් වෙන්න කෙනෙකුගේ හිත හදා ගැනීම කියන එක ඒක
ඉතා අසීරුවෙන් ලබා ගන්න විශිෂ්ට ජයග්‍රහණයක්. ඒක ඉතාම උත්තරීතර තත්ත්වයක්. ඉතින් අපි එතෙන්ට එන්න මනුස්සයෙක් යම් ආකාරයකට හැඩ ගැහෙනවා පේනකොටම අපට ඕන තරම් වේගෙට අපි අනිකාව නටවන්න හසුරුවන්න දැඟලුවොත් ඒ කරන්නේ අර මනුස්සයා ඉඳපු තැනටම දක්කන එක තමයි. පැරණි තැනටම මේ මනුස්සයා පන්නා දාන එක තමයි ඒක ඇතුලේ වෙන්නේ. මේක හිතන්න මං කියපු ගමන් ඇත්ත කියලා පිළිගන්නවා වෙනුවට මම යෝජනා කරනවා හිතන්න මේක කියලා. ඔබගේ අත්දැකීම් වලින් මේක බලන්න. ඔබට වෙච්ච ඔබගේ ඒ වගේ හැසිරීම් නිසා අනේකාගේ හැසිරීම් වෙනස් වෙච්ච හැටි ආපහු පැරණි තැනටම ගියපු හැටි ඔබ හිතන්න. හොඳට බලන්න නිරීක්ෂණය කළා. මම මේ දේවල් වටහා ගන්නේ මගේ තථාගතයන් වහන්සේ පෙන්නපු මාර්ගය අනුව මම බලනවා මගේ අත්දැකීම් එක. එතකොට මට පේනවා උනේ මේක නේද කියලා. මේ මනුස්සයාට උනේ මේක නේද කියලා. ඒ නිසා ඔබ කෙනෙකුගේ යහපත් බව ගැන ඔබට අගය කරන්න බැරි නම් කෙනෙකු යහපත්ව හිතන එක ගැන ඔබට අගය කරන්න බැරි නම් දැනට යම් කිසි කෙනෙක් යහපත්ව දේවල් දකින්න එක ගැන අගය කරන්න තරම් ඔබට බයයි නම් යෝජනා කරනවා ඒක ක්‍රිටිසයිස් කරන්න යන්න එපා. එයාගේ අතීතය ඇදලා අරන් හිංසා කර ඉන්න යන්න එපා. ආයෙත් අතෙන්ටම තමයි එයා යන්නේ එකෙන්. නිශ්ශබ්ද වෙයි. අගය කරන්න අමාරු නම් නිශ්ශබ්ද වෙයි. ඒක නරක දෙයක් නෙමෙයි. ඔබ නිශ්ශබ්ද වෙන්න. ඔබට පේනවා ඒත් ඔබ තාම විශ්වාස කරන්නේ නැහැ. ඔබ නිශ්ශබ්ද වෙයි. පුළුවන් නම් අගය කරන්න. ඔයා ගැන මට සතුටුයි. ඔයාගේ ගොඩක් වෙනස්කම් පේනවා. මට ඒක සැනසීමක්. ඒක නොහොල්මනේ කියන්නේ. පුද්ගලිකව කියන්නේ ඒක. ඒත් යටත් පිරිසෙන් මේවා කියන්න හොඳ නෑ, මේවා තාම මේ කපටිකමක්ද තව රැවටිල්ලක්ද කියලා ඔබට සැකයි නම් සද්ද නැතු වෙන්න. හැබැයි මිනිහෙක් කරපු වැරද්දම හිරකරුවෙක් කරන්න එපා. කරපු වැරද්දම හිරකරුවෙක් බවට අපි කෙනෙකු පත් කිරීම කියන්නේ අපිට නැවත නැවතත් දුක් විඳින්න බීමනේ. දරුවෙක් හරි තරුණ තරුණී කවුරු හරි කෙනෙක් සැමියෙක් පිරින්දක් වෙන්න පුළුවන් කවුරු හරි කෙනෙක්. එයාගේ පරදකාරී හැසිරීමක අපි යාට දිගින් දිගටම ඒක කිය පීඩා කරන්න එයා ඒකෙම ඉන්න පටන් ගත්තොත් අපි පෙරලා ආපහු එයා නිසා දුක් විඳිනවනේ. කර්මය කියන්නේ ඒ වගේ එකක්. හරියට අපිට ප්‍රතිඵලය ඉක්මනින් කර්මනේ. ඒවා එනවා අපිටනේ. අපි කරන එකේ ප්‍රතිඵලය අපිට එනවා. අපි ඉන්ධන බීජවල පැල අපිට දකින්න හම්බ වෙනවා. බුද්ධිමත් වෙන්න. ගොඩාක් හිතන්න මේ දේවල්. මේ ජීවිතේ හදාගන්න ඕන අපේ දැක්ම නිවැරදි කරගන්න එක. දැක්ම යහපත් කරගන්න එක. අපේ දැක්ම උතුම් උසස් ප්‍රබුද්ධ තත්වයට පත් කරගන්න එක. මා ඔබට යෝජනා කරනවා ඔබ එවැනි සම්මාදිට්ඨික කෙනෙක් වෙන්න අනිත් අයටත් සම්මාදිට්ඨික වෙන්න උදව් කරන්න. මතක තියාගන්න මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැන නෙමෙයි මේ සාකච්ඡාවකදී. ලෝකෝත්තර සම්මාදිට්ඨියට එන්නේ නැතුව දුකින් නිදහස් වීමක් නැහැ. මේ කියපු කරුණු ටිකනොත් දුක කලමනාකරණය වීම තමයි වෙන්නේ. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං. ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒ ඇති කර ගැනීමෙන් විතරමයි
අපි මේ සසර ගමනේ නිවුණු කෙනෙක් වෙන්නේ. ඒක අවශ්‍යමයි. හැබැයි මෙතනින් ආරම්භ කරන්න. ලෞකික සම්මාදිට්ඨියවත් ඇති කරගන්න. මේ ජීවිතයේ දිනදා දේවල් යහපත්ව නිවැරදිව පුළුල්ව ප්‍රබුද්ධ විදියට බලන්ට දකින්ට කටයුතු කරන්න. එතකොටයි ඔබට එයින් යම්කිසි ආකාරයකට ඵලයක් ප්‍රයෝජනයක් මේ භවය තුළදී මේ ලැබපු මනුස්ස ආත්මේ ඔබට ලබා ගන්න අනිවාර්ය හැකියාවක් ලැබෙන්නේ. සීලවන්ත වෙන්න. කොහොම හරි එක සිල්පදයක් දෙකක් හරි ජීවිතය ආරක්ෂා කරගන්න. මේ අමාරු කාලේ සීලවන්ත වීම දුෂ්කර බව බොහෝ දෙනෙක් කියනවා. ඇත්ත. වඩිකින්න, මුදල් හිඟකම, බඩු මිල අධිකකම, ඇති නැති පරතරය වේගයෙන් වැඩිවීම, මේ සියල්ල ඇතුලේ ඔබව හොරකමට පොළඹවන බව මම දන්නවා. ඔබේ මනස එක තැනකදී ඔබට කියන්න පුළුවන් හොරකම් කරලා හරි මම මගේ ළමයින්ට කණ්ඩ දෙන්න ඕනේ කියලා. මම මංකොල්ල කනවා කියලා. මම පාරේ යන කාන්තාවකගේ බෑග් එක හරි උදුරන් දුවනවා කියලා හරි. කරේ තියෙන මාලය කඩාගෙන යනවා කියලා හරි. හිතෙන්න පුළුවන්. මේ වගේ තත්ත්වයන් තුළ එවැනි දේවල් තමයි ආසන්නයෙන්ම මිනිස්සුන්ට එන සිතුවිලි. මේ මොහොතේ අපි දකින්නේ අනාගතේ ඉදිරි මාස දෙක තුන තුළ වැඩියෙන් අපිට දකින්න ලැබෙන්නේ මතක තියාගන්න මේ වගේ තත්ත්වයක් අපේ රටේ. ඒ වගේ තත්ත්වයක් අපිට දැක ගන්න ලැබෙන්නේ ඉදිරි කාලේ. ඒ හින්දා ඔබට යෝජනා කරන මේ වෙලාව තමයි ඔබගේ සීලවන්ත භාවය, ඔබගේ විනයගරුක භාවය අත්‍යවශ්‍යම වෙලාව. අත්‍යවශ්‍යයි ඔබේ විනයගරුක බව. ඔබ මෙච්චර කාලයක් නොකරපු දේවල් ටිකටම නොකර ඉන්න ඔබ වීරය කළ යුතුයි. අයෝජනා කරන අඩුම වීරය කරන්න. සමහර විට අසමර්ථ වෙන්න පුළුවන්. වීරය කරන්න කියලා. වීරය කරන්න. පාලකයින්ට අර දෙන්න පුළුවන් පණිවිඩය තමයි අදනානන්දනේ අනුත්පාදියමානේ දාලිත්‍යං වේපුල්ල මගමාසේ. අග්ගඤ්ඤ සූත්‍රයේ දේශනා කළ භාග්‍යවතුන් වහන්සේ නැති බැරි මිනිහට දිගින් දිගටම අහිමි වෙනවා නම් එතන සොරකම ආරම්භ වෙනවා. අවියාවුද ගැනීම ආරම්භ වෙනවා. මංකොල්ල කෑම ආරම්භ වෙනවා. ඒ නිසා රජයේ වගකීම, පාලකයින්ගේ වගකීම තමයි මේ වෙලාවේ තාම බුද්ධිමත්ව, තාම තියුණු විදියට කල්පනා කරලා නැති මිනිස්සුන්ගේ ඒ මූලික අවශ්‍යතා ටික හෝ සම්පූර්ණ කරන්න අනිවාර්යෙන්ම කැපවිය යුතුයි. අනිවාර්යෙන් මේ සඳහා වැඩ පිළිවෙල සැකසිය යුතුයි. මේ තවදුරටත් පාරවල් ලක්ෂ 2 හදන්නවත්, පාලම් බෝක්කු හදන්නවත්, පාසල් වලට හෝ ස්පිරිතාල වලට හෝ ලොකු විශ්වවිද්‍යාල වලට හෝ ලොකු ගොඩනැගිලි හදන්නවත් මේ වෙලාවල ඒ සියල්ල නවතා දැමිය යුතුයි. මේ වෙලාවේ මිනිස්සුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ වෙන්නේ පොහොර ලැබුණොත්, වතුර ලැබුණොත්, තෙල් ටික ලැබුණොත්, මිනිස්සුන්ට නැගිටින්න අවශ්‍ය කරන මූලික දේවල් ටික ලැබුණොත්. එහෙම නැති වුණොත් රට තුල ඉදිරි මාස 2 මං හිතන්නේ ඉදෙමින් තිබෙන බත් මුට්ටිය මංකොල්ල කහගෙන යන, ගෙදරට පැනලා ෆ්‍රිජ් එකේ තියෙන එළවලු ටික මාළු ටික බිත්තරේ උදුරන් දුවන යුගය. ඒ අවස්ථාව පෑදෙන්න පුළුවන්. හැබැයි මම සතුටු වෙනවා අපේ රටේ මිනිස්සු කොච්චර
කොච්චර අර්බුදය හමු වෙවත් තමන්ගේ සාරය විනාශ කරගන්නේ නැතුව ඉන්න යම් උත්සාහයක් දරමින් ඉන්නවා බහුතරයක් මිනිස්සු. මොන තරම් අර්බුදයක් හමු වෙනවා, මොන තරම් පීඩාකාරී පරිසරයක වුවත් තමන්ගේ ක්වොලිටිස් කියන ඒවා නැති කරගන්නේ නැතුව ඉන්න වීරය කරනවා. මම දැක්කා එක පවුලක අය Facebook එකේ ලියලා තියෙනවා දරුවෙක් හදාගන්න දෙන්න කැමතියි. ඒ කියන්නේ මොකක්ද ඒකේ අදහස? එයාට තවදුරටත් මේ ආර්ථික අර්බුදය හමුවේ දරුවා තමන්ගේ ගාව තියන් පෝෂණය කරගන්න හයිය නැති වෙලා, අසරණ වෙලා, අන්තසරණ වෙලා ඒ තාත්තයි අම්මයි නැත්තම් ලියන්නේ නැහැ ඒක. හැබැයි ඒකට එක පිළිතුරක් ලියලා තිබුණ එක මහත්මෙක් මං හිතන්නේ. ඔයාගේ ගාවම ළමයා තියාගන්න, ළමයා ජීවත් කරවන්න අවශ්‍ය මුදල් ටික මං කොහොම හරි දෙන්නම් කියලා. එහෙම මේ අර්බුදයේ ඇතුළෙත් එහෙම යහපත් මිනිස්සු ඉන්නවා තාම. එහෙම යහපත් මිනිස්සු ඉන්නවා. අන්න ඒ මිනිස්සු ඉදිරිපත් වීම පමණමයි යමක් කමක් තියෙන ධනවත් ආර්ථික හයියක් තියෙන අය ඉදිරිපත් වීම පමණමයි මේ වෙලාවේ අපේ රට තුළ තවත් මිනිස්සු දුසිරිතට වැටෙන එක. සිල් බිඳගෙන හරි පැවැත්ම වෙනුවෙන් මිනිස්සු මංකොල්ල කන්න හොරකම් කරන්න එන එක නවත්ත ගන්න තියෙන ක්‍රමය වන්නේ අපි අනිකාට තියන අය අනිකාට උදව් කිරීම පමණමයි. වෙන විකල්පයක් නැහැ. රජයේ කොටස රජයේ කළ යුතුයි. හැබැයි බලවත් ජීවිත ගෙවන ආර්ථික ශක්තියක් සහිත පුරවැසියන්ටත් තමන්ගේ අසල්වැසියන්ගේ ජීවිතවලට පුංචි හෝ උදව්වක් කරන්න මේ වෙලාවේ වගකීමක් තියෙනවා. මොකද කෙනෙකු දුසිල්වත් කමට ඇද දැමීම යනු, කෙනෙකු පාපයට ඇද දැමීම යනු, ඒ පාපයට ඇද දැමපු අයටත් විපාක විඳින්න වෙනවා. එතෙන්ට යනවා. හැබැයි මා යෝජනා කරන සියලු දෙනාට අපි බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ අපි හැම වෙලාවකම බලන්න ඕන. අපි ගහක ගෙඩියක් කොළයක් කාලා ජීවත් වුණත් අපි අනුන්ගේ දෙයක් මංකොල්ල කන්නේ, හොරකම් කරන්නේ, අපි පෞකාරයෝ වෙන්නේ නැහැ කියන තැනට අපි අපේ හිත හදාගන්න ඕන. කොහොමද? මම දන්නවා අමාරුයි. කොහොම හරි උත්සාහ කරන්න ඕන. මොකද අපි මේ ආත්මේ දුක් විඳින්නේ අපි සසරේ කරපුවත් එක්කනේ. අපිට කියන්න පුළුවන් කෙටියෙන්ම මේ පාලකයෝ අවුරුදු 73ක් කාපුවා තමයි අපි දුක් විඳින්නේ කියලා. හරි. ඊළඟට එන ප්‍රශ්නේ තමයි මේ වගේ පෞකාර පාලකයෝ ඉන්න තැනක අපි ඉපදුනේ ඇයි? ඇයි අපි හොඳ රටක ඉපදුනේ නැත්තේ? මේ වගේ පෞකාර මිනිස්සුන්ගේ පුරවැසියෝ වෙලා ඇයි අපි ඉපදුනේ? මොකක් හරි කර්මයක් නේ සසරේ. ආය අලුත් කර්ම ඕනේ. ආය අලුත් පව් කරගන්න ඕනේ. මොකද මෙව්ව ගාවම උපදී. මෙව්වම ජනාධිපති ළඟමැතිලා වෙලා අපිව කකා ඉඳී. අපේ ජීවිත එක බූරුව ගහයි. බූරුව ගහලා hina වෙයි අපිට. අපිට මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා සසරේ ඊළඟ භවවල සමච්චල් කරයි. ඒක වෙන්න ඕනේ. අපි මේ අමාරු වෙලාවෙත් අපේ යහපත්කම තියාගන්න ඕන. දැක්මක් ඇතුව. පව ලෙස පිළිගෙන, පින ලෙස පිළිගෙන, හොඳ ලෙස පිළිගෙන, නරක ලෙස පිළිගෙන ඉන්න කෙනෙක් බවට අපිපත් වෙන්න ඕන. ඉතින් අද දවසේ ඔබ දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියන ඒ ගාථා පාඨයේ අර්ථය සරලව මේකේ ගොඩාක් ගැඹුරු අර්ථ තියෙනවා. මේක භාවනා වට මඟ පෙන්වන හාමුදුරු කෙනෙක් විස්තර කරොත් සම්පූර්ණයෙන්ම මේ ගැඹුරුම පරමාර්ථ ධර්මයන් විස්තර කරන්න පුළුවන්. මම මේ ගාථාවේ තිබෙන සමාජයක් යහපත් කරගන්න අවශ්‍ය දේ තමයි අපේ එදිනෙදා ජීවිතය යහපත් කරගන්න අවශ්‍ය දේ තමයි සාකච්ඡා කළේ. දැන්
ඉතාලම ශ්‍රද්ධාවෙන් ඔබ අහන් හිටියා. මම දන්නවා ගොඩක් අයට දිගටම බණ අහන්න බෑ. ඇවිල්ලා චුට්ටක් වෙලා බලලා යන්න වෙනවා. මොකද ඩේටා නැහැ, ඩේටා ගන්න සල්ලි නැහැ. මම දන්නවා ගොඩක්. ෆෝන් එක charge කරගන්න විදියන්නේ ගොඩක් ප්‍රශ්න. ඒත් ඔබට පුළුවන් බුද්ධ පුතුන් YouTube නාලිකාවට එකතු වෙලා පුළුවන් වෙලාවක මේ බණ අහන්න. බුද්ධ පුතුන් YouTube නාලිකාව සමග එකතු වෙච්ච නැති අයට ඒ සඳහා අවස්ථාව තියෙනවා. ඒ වගේම සේසේම අපේ Facebook ගිණුමේ මේ දිනවල පුංචි ප්‍රශ්නයක් පැන නැගිලා තියෙනවා. ඒක අපේ Facebook ගිණුමේ විතරක් නෙමෙයි. ප්‍රසිද්ධ ගොඩක් අය පරිශීලනය කරන Facebook ගිණුම් හැම එකකම වාගේ මේ ප්‍රශ්නේ අපි දකිනවා. නිරීක්ෂණය කරාට පස්සේ තමයි ස්ලෝ වෙලා තියෙනවා. යටට යන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපි උත්සාහ කරනවා ඒක ඉක්මනින්ම යහපත් තත්ත්වයට පත් කරගන්න. එක අපේ අතේ තියෙන එකක් නෙමෙයි. නමුත් ඔබට පුළුවන් මේ කරන දේශනා බුදු පුතුන් YouTube නාලිකාවටත් එකතු වෙන නිසා ඒවයි මේ දේශනා ශ්‍රවණය කරන්න. ඉතින් අපේ හිතවත් සම්පද්ද සිල්වා මහත්මයා, නදීෂාද සිල්වා නෝනා මහත්මිනිය, නිමායාද සිල්වා දුවනිය අද උතුම් පින්කමක් කරගත්තේ. ඔය ඇත්තෝ මේ සද්ධර්ම දේශනාවට දායක වුණා. අපේ සේනාසනයට බොහෝම ශ්‍රද්ධාවෙන් දම්පැන් පූජා කරන්නට, අපේ පොඩි සායනහන්සලගේ අධ්‍යාපන කටයුතු වලට දායකත්වය අරගෙන කටයුතු කරන සදහැවතුන් ලෙස අද මේ පින්කම කරේ. අද දවසේ ජීවතුන් අතර හිටියානම් අද දවසට ජන්මදිනයේ යෙදিলা තිබුණු ආදරණීය පියාණන් වහන්සේට ඒත් එතුමා අවුරුදු 15කට කලින් අපාවයටපත් වුණා. ධර්මදාසද සිල්වා පියාණන් වහන්සේට පින් අනුමෝදන් කරන්නට මේ පින්කම කළේ. එතුමනුත් ඒ වගේම නදීෂනෝනගේ ආදරණීය තාත්තා වර්නන්ද සිල්වා බොරලැස්ස පියාණන් වහන්සේටත් මේ පින්වත් වේවා, සුවපත් වේවා, සපවත් වේවා. ඔබ දෙපළගෙම මියගිය ඥාතීන්, බුද්ධ පුතුන් මොහුණු පොතේ ශ්‍රාවකයින්ගේ නමින් මියගිය ඥාතීන් මේ පින් අනුමෝදන් වී උතුම් අමා මහ නිර්වාණ ධර්මයම අවබෝධ කරගනිත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම දෙවියෝ පින් අත් කරගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය අමරාද සිල්වා ආදරණීය මාතාවට, වයලාද සිල්වා ආදරණීය මාතාවට, ඒ වගේම මිත්තනිය සීලවති කොඩිතුවක්කු මාතාව, පුංචි අම්මා පද්මා කොඩිතුවක්කු මාතාව ඇතුළු කොට ඒ සියලුම ජීවත්ව සිටින ඔබගේ ඥාති හිත මිත්‍රාදීන්ට, ඒ වගේම මේ මාසෙම ජන්මදිනය සමරපු අපේ සම්පත් සිල්වා මැතිතුමා ඇතුළු ඔබ හැම දෙනාටම සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. කනගවත් සුගත භාවනා මධ්‍යස්ථානය, පුජි සුගත සේනාසනය ඇතුළු සේනාසන ගණයෙහි ආධිපත්‍ය හොබවන අපේ සහෝදර පූජනීය හුරුළුනිකවැවේ සුදම්ම මාහිමිපාණන් වහන්සේටත්, එවැගේම අපේ සේනාසනයේ දැන් අප සමග වැඩ වාසය කරනවා කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ධර්මාචාර්ය අපේ සහෝදර පූජනීය නන්දසාර පඬිත් සායන වහන්සේටත්, කනගවත් සුගත භාවනා මධ්‍යස්ථානාධිකාරී අපේ සහෝදර පූජනීය අම්පිටිය සද්ධාවාස සායන වහන්සේ ඇතුළු බුද්ධ පුතුන් මුහුණු පොතට එකතු වෙලා බණහන අපේ කල්යාණ මිත්‍රයින් වහන්සේ ඔබ වහන්සේලා හැම දෙනාටමත්, ඒ වගේම බණහපු ශ්‍රාවක පිරිස හැම දෙනාටමත්, ලංකාවාසීන්ට, ලෝකවාසීන්ට දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. කරදර දුරු වේවා, බාධක දුරු වේවා, අපල උපද්‍රව දුරු වේවා, යහපත් සිතුම් පැතුම් ඉටු වේවා. සියලු දෙවියෝ ඔබ අප හැම දෙනාටම ආශිර්වාද කරත්වා. උතුම් දෙවිවරුද නිවන් දකිත්වා. සාදු සාදු සාදු. අසාන වශයෙන් ඔබ අප හැම දෙනාට, දෙවි දේවතාවුන්ට, මියගිය සම්පත් සිල්වා මැතිතුමාගේ එම මැතිනියගේ ආදරණීය පියාණන් වහන්සේලා දෙපළ ඇතුළු සියලු මියගිය ඥාතීන්ට මේ පින් කුසල් පාරමී වේවා. මේ භවය පුරාමත් සසරේ උපදින හැම භවයකමත් සත්පුරුෂ ඇසුර ලැබේවා, කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා, සද්ධර්මයේ මැසේවා, ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණය කරගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්ට අද කරගත්තු පින කුසලය අපට පාරමී ධර්ම වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති තී. ඔබ හැම දෙනාම
නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.